කලින් වීඩියෝ එකේදී ඔයගලන්ට මිමි අරගෙන මිමි වලට යම් ගණනය කිරීමක් කරලා ඒ මිමි වලට අදාළව තමයි අපි මේ පතරම නිර්මාණය කරන්නේ. ඒතකොට මම මෙතනදී නැවත ගණනය කිරීම කරන හැටි නෙමෙයි කතා කරන්නේ. මේ ඔයගලන්ට පෙන්නන අපි අවසානයේ මිමි වලට කරපු ගණනය කිරීම වලින් අනතුරු ආපු උත්තර ටික තමයි අපි මේ පතරමේ කොහොමද නිර්මාණය කරගන්නේ පතරම නිර්මාණය කරන්නේ කියන එක තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේ වෙද්දි මීට කලින් වීඩියෝ එක ෆලෝ කරලා නැති කෙනෙක් නම් ඉක්මනින්ම මේ වීඩියෝ එක හරියට ෆලෝ කරලා නෝට් ඩවුන් කරගෙන අපි කොහොමද මිමි ගණනය කරගත්තේ කියන එක මතක් කරගෙන මේ වීඩියෝ එක බලන්න. එහෙම නැති වුණොත් ඔයාට අපැහැදිලි වෙන්න පුළුවන් අපේ පතරම නිර්මාණය කිරීම ගැන. ඒක නිසා නැවත වරක් කියනවා කලින් වීඩියෝ එක හොඳින් නරඹලා ඒක වටහාගෙන ඒක නෝට් ඩවුන් කරගෙන මේ පතරම නිර්මාණය කිරීම කියන කොටසට සම්බන්ධ වෙන්න කියලා. එහෙමනම් අපි බලමු අවසානයේදී අපි මිමි ගණනය කරගත්තට පස්සේ ආපු උත්තර ටික කොහොමද අපේ පතරම සඳහා භාවිතා කරන්නේ නිර්මාණයේදී කියන එක. ඔයාලා මේ වෙද්දී සාරි ජැකට් එකට ඕන කරන මිමි ටික අරගෙන ඒකේ මිමි ගණනය කිරීම කරලා තියෙන්නේ. එතකොට දැන් මම සූදානම් වෙන්නේ ඔයා කොහොමද පතරම නිර්මාණය කරගන්නේ කියන එක පැහැදිලිව කියලා දෙන්න. එතකොට අපි මුලින්ම කරන්නේ ඉදිරිපස පතරම ඉදිරිපස කොටස තමයි අපි ඉස්සෙල්ලම පතරම නිර්මාණය කරගන්නේ. ඒකෙදි ඔයාට පුළුවන් white paper එකක් කඩෙන් අරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පත්තරයක් උනත් ගන්න පුළුවන්. ඔයාට ඒකට ඔයාගේ measurements වලට අදාළව ප්‍රමාණවත් වෙන විදිහේ කඩදාසියක් එහෙම අරගෙන නැම්ම පැත්ත නෙමේ මේ විදිහට අපි බලවාටි කියලා කියන්නේ. ඒ ආකාරයට දැන් මේ විදිහට එන විදිහට නමා ගන්න. නැම්ම පැත්ත නෙමෙයි විරුද්ධ පැත්ත ඔයා අරගන්න කඩදාසියේ. ඊට පස්සේ ඉහළ කෙළවරින් අඟලක ප්‍රමාණයක් ඉතුරු කරලා අඟලක ප්‍රමාණයක් මේ විදිහට මාක් කරලා අඟලක් ඉතුරු කරලා ඉරක් ඇඳ ගන්න පහළටම. අඟලක් ඉතුරු කරලා රේඛාවක් ඇඳලා ඊට පස්සේ ඉහළ කෙළවරින් අපි මුලින්ම කරන්නේ උරහිස් රේඛාව අඳින එක. අපි ගණනය කිරීමක් කරා උරහිස දෙකට බෙදලා උරහිස එන මිම්ම දෙකෙන් බෙදලා භාගයක් එකතු කරලා අපිට එනවා අඟල් 8ක්. එතකොට ඉහළින්ම අපි අඟල් 8ක් මේ විදිහට මාක් කර ගන්නවා. මේ අඟලක් කරලා මෙතන ඉඳලා ඔය අඟල් 8ක් මාක් කර ගන්න ඕනේ. එහෙම මාක් කරගෙන ඊට පස්සේ මේ මාක් කරපු තැන ඉඳන් අඟල් 1/2ක් මේ විදිහට පහළට මාක් කරගන්න. එහෙම මාක් කරගත්තට පස්සේ ඒ මාක් කරපු තැන ඔයාගේ මේ උරහිසේ මාක් කරපු කෙළවරට මේ විදිහට යා කරගන්න. අපි උරහිස ඇල කරගත්තා. ඊළඟට ඔයා මේ උරහිසේ කෙළවරේ ඉඳලා අඟල් 3ක් මාක් කරගෙන එතන මාක් එකක් දාලා ඔතන ඉඳලා තමයි ඔයා සම්පූර්ණ ඔයාගේ ජැකට් එකේ උස මාක් කරගන්නේ. අපි උස ගණනය කිරීම කරා මම මේ කියනකොට ඔයා කලින් ඔයාගේ ගණනය කිරීම වලට අදාළ නෝට් එකේ අපි අවසානයේට ගත්ත උත්තර ටිකත් එක්ක බලාගෙන යන්න. එතකොට අපි ඒ ආව උත්තර ටික තමයි මේ පතරමේ අපි මේ අඳින්නේ. ඒක නිසා ඔයා ඒ නෝට් එකත් එක්ක මේ වීඩියෝ එක ෆලෝ කරන්න. එහෙමනම් අපේ ජැකට් එකේ උස එනවා 9.5ක් මුලින්ම අපේ පොයින්ට් එකට උස. එතකොට මෙතන මේ මාක් කරගත්ත අඟල් 3 ළඟ ඉඳලා 9.5ක් මාක් කරා. 9.5යි ඊට පස්සේ 14.5යි පපුව අඩිය 14.5යි ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා අඟල් 20කුත් හමාරක්. තමයි අපේ සම්පූර්ණ උස අවශ්‍ය වෙන්නේ. අපි මේ ඔක්කොම ගණනය කිරීම කරලා තියෙනවා. ඔන්න අපි එහෙමනම් උසත් මාක් කරගත්තා. උරහිස් රේඛාව මේ ආකාරයට ඇඳගත්තට පස්සේ අපි රැගල් උස මාක් කරන්න යන්නේ. අපි මේක රැගල් උස ගන්න හැටි කිව්වා. ඔයගොල්ලන්ට පපුවට 32කට වඩා අඩු නම් කොහොමද වැඩි නම් කොහොමද කියන එක ගැන. එතකොට අපි මේ ගත්ත උදාහරණයේදී රැගල් උස අඟල් 8ක්. එතකොට අපි මේ උරහිස කෙළවර ඉඳලා අඟල් 8ක් මෙතන පහළට මාක් කරගෙන
මෙතන මාක් කරගන්නවා. ඒ මාක් කරගන්නේ මොකද්ද අපි රැගල් උස. ඊළඟට රැගල් පළල අඟල් 10ක්. එතකොට මේ රැගල් උස මාක් කරගත්ත කෙළවරේ ඉඳලා මේ අතට අඟල් 10ක් ඔයා මාක් කරගන්න ඕනේ. කෙලින් අඟල් 10ක් මාක් කරගන්න ඕනේ මේ ආකාරයට. ඒ තමයි අපේ රැගල් පළල. ඔයාලට ටේප් එකේම තියලා මාක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට රූලක් භාවිතා කරලා අඟල් 10ක් මාක් කරගන්න. එතකොට මේ තියෙන්නේ අපේ රැගල් පළල. මේ තියෙන්නේ රැගල් උස. ඊළඟට අපි අඳින්න යන්නේ ඔයාගේ ජැකට් එකේ කිහිලි කට තමා අඳින්නේ. එතකොට මේකෙදි ඔයා කරන්න ඕනේ මේ උරහිස් රේඛාව කෙලවර වෙන තැන මේ විදිහට රූලර් එක තියලා එතන ඉඳලා රැගල් පළල රේඛාව අපි ඇඳි. ඒ රැගල් පළල රේඛාවට මේ විදිහට රේඛාවක් අඳිනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ එතන ඉඳලා ඒකේ හරි මැද බලන්න ඕනේ. මේ රේඛාවේ හරි මැද ලකුණු කරගන්න. මෙතන දැන් මට එනවා 6යි 3 කාලක්. ටේප් එකේ ඔයගොල්ලෝ දන්නවා ටේප් එකේ දැන් ඔයගොල්ලෝ මේ මනින්න එහෙම ගොඩක් ටේප් එක එච්චරම දන්නේ නැති කෙනෙක් නම් ඔයාලට මේ විදිහට මෙතනට එන සම්පූර්ණ උස අරගෙන ටේප් එක දෙකට නමන්න. දෙකට නවපුවම එන ගාන මනින්න ගොඩක් කරදර වෙන්න ඕනේ නැහැ. එතකොට මෙතන ඔයාට එන මේ ටේප් එක නමලා එතනට මාක් එකක් දාගන්න. මේ තමයි මැද. ඊට පස්සේ ඒ මැද ඉඳලා අඟල් භාගයක් නැවත ඒ ඉරෙන් ඇතුළට ලකුණු කරලා ඒක හරහා මෙහෙම රේඛාවක් අඳින්න. උරහිස රේඛාව ඉඳලා මේ ඇතුළට ඇඳපු අඟල් භාගය ළඟට ඔයා රූල මෙහෙම තියපුවාම ඒ එන ප්‍රමාණයට මේ විදිහට රේඛාවක් අඳින්න. එතකොට මෙතනින් කොච්චර දුරක්ද කියන එක අවශ්‍ය නැහැ. ඔයා රූල තියන්න ඕනේ උරහිස් රේඛාවේ කෙළවර සහ මෙතන ඉඳන් මැද ඉඳලා ඇතුළු පැත්තට අඟල් භාගය මාක් කරපු තැනට. ඊට පස්සේ මේ තමයි කිහිලි කට අපේ ඇල කිරීම කරලා තියෙන ආකාරය. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙතන මේ ඇල කරාට පස්සේ එන මේ මෙතන පොයින්ට් එකේ ඉඳලා ඉහළට අඟල් 1.5ක් මාක් කරගන්න ඕනේ. මේක අනිත් ඇඳුම් වලදී වෙනස් වෙනවා. හැබැයි උනාට ජැකට් සාරි ජැකට් එකේදී මෙතන අඟල් 1.5ක් ඉහළට මාක් කරනවා. මේ පැත්තටත් අඟල් 1.5ක් කිහිලි කට අඳින්න අපි මාක් කරගන්නවා. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේ කිහිලි කට මේ මාක් කරගත්තු දෙක අතර මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න එක. මේ තමයි අපි සාමාන්‍යයෙන් කිහිලි කට ඇඳ ගන්න විදිහ සාරි ජැකට් එකට. ඊළඟට අපි මොකද කරන්නේ? දැන් අපි රැගල් පළල රේඛාව අඟල් 10ක් නේ මෙතන ඇඳි. ඒ විදිහටම මෙතන දැන් අපි මේ පොයින්ට් එකට ඇඳපු රේඛාව අපි කියනවා පපු රේඛාව කියලා. ඒකත් අපි අඟල් 10කටම ඇඳ ගන්න ඕනේ. පපු රේඛාව මාක් කරපු තැන අඟල් 10ක් මේ විදිහට මාක් කරගෙන ඒකත් අඟල් 10ක් මාක් කරගන්නවා. ඊළඟට පපු අඩි රේඛාව ඒකත් ඔයා අඟල් 10ක්ම මාක් කරගන්න ඕනේ. පපු අඩි රේඛාවත් අඟල් 10ක් මාක් කරගන්න. ඒකද මාක් කරලා ඒ රේඛා දෙක ඇඳ ගන්න. ඉන රේඛාව අපි අඳිනකොට අපේ මිමි වලට අනුව නම් 8.5යි. එතකොට අපි මෙතන උස මාක් කරනකොට කෙළවර මාවේ අපිට අඟල් 20.5. එතන ඔයා අඟල් 8.5ක් මාක් කරගන්න ඕනේ. ඔයාගේ ටේප් එක තියලා මේ විදිහට. ඒ තමයි අපේ ඉන රේඛාව අපිට එන. මේ අපි ඇඳේ ඉන රේඛාව. ඊට පස්සේ අපි පොයින්ට්ස් දෙක අතර දුර ගත්තා අඟල් 8ක් අපිට ආවේ. ඒක දෙකෙන් බෙදුවහම අඟල් 4යි. ඒ පොයින්ට් අතර දුර අපි මේ ඉන රේඛාවේ මාක් කරගන්නවා.
අඟල් 4ක්. ඇයි අපි අඟල් 4 මාක් කරගන්නේ? මේ මාක් කරගන්න යන්නේ අපේ ඩාට් එක. අපේ ඩාට්ස් මාක් කරගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. එතකොට ඔයා ඔන්න ඊළඟට පොයින්ට්ස් අතර දුර අඟල් 4ක් අපි මේ විදිහට මාක් කරගත්තා. ඊළඟට ඔයාගේ මේ පපු රේඛාවේ ඉඳලා ඔයා අඟලක් පල්ලෙහැයින් ඔයාගේ මාක් කරගන්න ඕනේ සාමාන්‍යයෙන් කොතන හෝ ඉඳලා පපු රේඛාවේ ඉඳලා අඟල පහළට මේ විදිහට තැන් දෙක තුනක මාක් කරගන්න. ඒකලා වඩා හොඳයි. ඔයාලට පුළුවන් නම් තැන් දෙකක් විතර මේ විදිහට මාක් කරගෙන දීඩක් මේ විදිහට ඇඳගත්තත් කමක් නැහැ. ඊළඟට ඔයා කරන්න ඕනේ මේ ඉන රේඛාව ළඟ ඔයා මාක් කරගත්තනේ අඟල් 4ක් පොයින්ට් අතර දුර බෙදලා ආව ගාන එතන ඒ පොයින්ට් එකේ ඉඳලා මේ පපු රේඛාව අඟලක් පහළට කරපු මේ අපි ඇඳගත්ත ඉරි කඩට සමාන්තරව මේ විදිහට පැන්සලක් භාවිත කරනවා නම් වඩා හොඳයි. පැන්සලෙන් ඔයා මේ විදිහට ඉරක් ඇඳ ගන්න. මේ අපි සම්පූර්ණ ජැකට් එකේ ඔයාගේ ඩාට් එක තමයි සම්පූර්ණ ඩාට් එක එන්නේ. මේක නෙමෙයි අපි දාන ඩාට් එක. මොකද අපි බ්‍රා කට් කරනවනේ මේක. ඒක නිසා ඔයා මේක මුල ඉඳන් මේ කියන පිළිවෙලටම අඳින්න. මේ ඔයාගේ ඩාට් එකේ මූලිකම සාරි බ්ලවුස් එකේ ඩාට් එක අපි මේ අඳ ගන්න යන්නේ. දැන් මෙතන අඟල් 4ක් මාක් කරා. එතන ඉඳලා පපු රේඛාව අඟලක් පහළට වෙන රේඛාව අතර මේ විදිහට රේඛාවක් යන්න. ඊළඟට ඔයා කරන්නේ ඔයා මෙතන ඉන්නේ මේ පොයින්ට් එකේ ඉඳලා අඟල් 3 කාලක් මේ පැත්තට මාක් කරන්න. ටේප් එකේ අඟල් 3 කාල මාක් කරගන්න මම හිතන්නේ ඕගොල්ලෝ හැමෝම වගේ දන්නවා. අඟල් 3 කාලක් මේ විදිහට ටේප් එකෙන් මාක් කරගෙන ඒ දෙපැත්තටම මේ විතර මැද පොයින්ට් එකේ ඉඳලා දෙපැත්තට අඟල් 3 කාල මාක් කරගෙන ඒ 3 කාල මාක් කරපු පොයින්ට් එකේ ඉඳලා පොයින්ට් එක මෙතනට යා කරන්න. එතකොට මේ ඇන්දේ සාරි බ්ලවුස් එකේ මූලිකම ඩාට් එකක් දානවා නම් ඩාට් එක දාන ක්‍රමය. ඊට පස්සේ ඔයා දැන් මෙතන මේ ඔයාගේ ඩාට් එකට සමාන්තරව මේ මෙතන එන පොයින්ට් එක එනවනේ දැන් පපු රේඛාවට අඟලක් පහළින් ඔය එන පොයින්ට් එකේ ඉඳලා අඟල දෙපැත්තට මාක් කරගන්න. මේ යන්නේ අපි ඩාට්ස් හදාගන්න අපේ. එතකොට මේ පැත්තට අඟලක් මාක් කරා, මේ පැත්තට අඟලක් මාක් කරා. මේ විදිහට අඟල මාක් කරගෙන ඊළඟට අපි ඩාට්ස් ටික හදාගන්න කලින් අපිට වැඩක් තියෙනවා. අපි කරන්න ඕනේ දැන් අපි මෙතන රැගල් පළල රේඛාවක් යන්නනේ කිහිලි කටේ කෙලවර. එතන මේ කෙලවර වෙන තැන ඉඳලා අපි අපේ මේ ඉන රේඛාව ඉවර වෙන තැනට අපි සමාන්තරව ඒ පොයින්ට්ස් දෙක හරහා මේ විදිහට ඇඳලා ජැකට් එකේ කෙලවර කරන රේඛාව මේ විදිහට සම්පූර්ණ රේඛාව ඉස්සෙල්ලා ඇඳ ගන්නවා. එහෙමනම් අපි බලමු දැන් දෙපසට එන ඩාට්ස් කොහොමද අඳින්නේ කියන එක. දැන් අපි ඩාට්ස් ඇඳලා ඉවර කරන්න යන්නේ. අපි දැන් මූලික ඩාට් එකක් ඇඳා ඒක එතන කෙලවර වෙන තැන ඉඳලා අඟල මං කිව්ව දෙපැත්තට ගන්න කියලා. ඊළඟට අපි කරන්නේ මේ රේඛාව අපි සම්පූර්ණයෙන්ම ඇඳ ගන්නවා නම් වඩා ලේසි ඔයාට මේ විදිහට. එතකොට මෙහෙම අඟලක් මාක් කරාට පස්සේ ඉඳලා මේ අත පැත්තෙන් මේ රේඛාව දැන් මේ අපි පපු රේඛාවට වඩා අඟලක් පහළින්නේ අපි මේ රේඛාව ඇඳේ. එතකොට ඒ රේඛාවෙත් අපි දැන් දෙපැත්තට අඟල මාක් කරගෙන මෙතන කෙළවරේ ඉඳලා නැවත උඩට යනවා අපි එක අඟලක්. පහළට එනවා නැවත අඟලක්. මේ පැත්තෙන් දාන ඩාට් එක තමයි මේ නිර්මාණය කරගන්න හැටි කියලා දෙන්නේ. මෙතන අඟල කියලා කියන්නේ මෙතනම කෙළවර. මේ විදිහට අඟල මාක් කරගෙන ඒ මාක් කරපු තැන් දෙක මෙතන මේ තියෙන අඟලක් අපි එහාට කරලා මාක් කරගත්ත තැනක් තියෙනවනේ. එතනට මෙන්න මේ ආකාරයට ඇඳලා
එක ඩාට් එකක් ඔන්න ඔය විදිහට අරගන්නවා. පැහැදිලි ඇති මං හිතන්නේ ඔයගොල්ලන්ට. ඊළඟට මේකේ දැන් මේ පැත්තට ගත්තනේ අඟලක්. ඒ පොයින්ට් එක අපි යා කරන්න ඕනේ මෙතන ඉඳලා අඟල් භාගයක්. අඟල් භාගයක් මෙන්න මේ විදිහට දෙපැත්තට ගියාම එන පුංචි ඩාට් එකක්. ඒකේ අඟල් භාගය ඔයා මේ විදිහට ටේප් එක තියලා මාක් කරගන්න. ඒකල ඒ මාක් කරපු තැන් දෙකත් මේ අඟලක් එහෙයින් අපි මේ නිර්මාණය කරගත්ත පොයින්ට් එක ළඟට මේ විදිහට අඳින්න. මේ තමයි ඔයාගේ ප්‍රධාන මෙන ඩාට්ස් දෙක. එතකොට මේ විදිහට අඟල ඉතුරු කරලා ওই විදිහට තමයි ඩාට් එක ඇඳලා ඉවර කරන්නේ. දැන් අපි බ්‍රාකට් එක හරි ගස්සන හැටි කියලා දුන්නානේ නවාංශයක් අඳින්න. ඒකේ නවාංශය අඳිනකොට අපිට එනවා අඟල් 7ක්. ওই නවාංශය අපි අඟල් 7 ඉද රේඛාවේ මම ඒක ඔයගලොන්ට රෝස පාට පෑනින් ඇඳලා පෙන්නන්නම්. ඉන රේඛාවේ අපි ආවනේ අපිට ආවේ අඟල් 8මාරක් නෙමෙතන්ට ඉන රේඛාවේ ආවේ. හැබැයි අපි නවාංශයේ විදිහට අපි කිව්වා බ්‍රාකට් කරද්දී නවාංශයෙන් අඟල් 7ක් තමයි අපිට උත්තරේ එන්නේ. එහෙමනම් මේ ඉන රේඛාවේ අපි නැවත අඟල් 7ක් මාක් කරලා මේ මාක් කරපු තැන නැවත ඔයාගේ කිහිලි කටේ කෙළවර පොයින්ට් එක ගාවට මේ විදිහට යා කර ගන්න ඕනේ. පැහැදිලි ඇති මං හිතන්නේ ඔයගොල්ලන්ට. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මට මෙසේජ් එකක් දාන්න. මේ විදිහට දැන් මේ අපි රෝස පාටින් ඇඳලා තියෙන්නේ මොකද්ද මේ නවාංශය. මේ තියෙන්නේ මොකද්ද? නවාංශය. බ්‍රාකට් කරන්නයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. හරි. එහෙමනම් ඊළඟට අපි බලමු කොහොමද දැන් බ්‍රාකට් කිරීමේදී පළවෙනි දේ තමයි මේ නවාංශය කියන එක ඇඳගන්න එක. අපි තාම මේ ඉන්නේ ඉදිරිපස පළුව අපේ ජැකට් එකේ. එතකොට කොහොමද බ්‍රාකට් කරන්නේ? දැන් අපි මූලික ඩාට් එකක් ඇඳගත්තනේ මෙතන. ඔයගොල්ලන්ට පැහැදිලිනේ. එතකොට මේ ඇඳගත්ත ඩාට් එකේ මේ කෙළවරවල් දෙක තියෙනවනේ මෙතන. මම මෙතන ඩොට්ස් දෙකක් තියන්නම්. මෙන්න මේ කෙළවර ඉඳලා ඔයා අඟල් 3 කාල දෙපැත්තට මාක් කරගන්න. මෙතන ඉඳලා අඟල් 3 කාලක්. මෙතන ඉඳලා අඟල් 3 කාලක්. මේ පොයින්ට් එකේ ඉඳලා ඒ ඔයාට ආව ප්‍රමාණය අනුව එතන ඉඳලා මාක් කරගන්න මේ විදිහට අඟල් 3 කාලක්. 3 කාලක් මාක් කරගන්නවා. පැහැදිලිනේ? ඊට පස්සේ කරන්නේ ඒ අඟල් 3 කාලක් මාක් කරගත්තු තැනට ඔයාගේ මේ මෙතන ඩාට් පොයින්ට් එකේ ඉඳලා ඩාට් එක ඔයා ටිකක් ලොකු කරගන්නවා. මෙතන බ්‍රාකට් එක හරි ගස්ස ගන්න. අපි දැන් මේ යන්නේ බ්‍රාකට් එක හදාගන්න. පැහැදිලිද? මේ කළු පාට ප්ලැටිනම් එකෙන් මම ඇඳේ බ්‍රාකට් කරගන්න ඒරියා එක. ඊට පස්සේ ඔයා මේ පොයින්ට්ස් දෙක හරහා ඔයාගේ බ්‍රාකට් එක හරි ගස්ස ගනිද්දී මේ නවාංශයේ ඉඳලා අඟලක් ඉහළට මාක් කරගන්නවා. අඟලක් ඉහළටත් මේ පැත්තේ ඔයා ඇඳපු මේ අඟලක් ඉතුරු කරලා ඇඳපු මේ ලයින් එකිනුත් උඩට අඟලක් මාක් කරගන්නවා. එහෙම මාක් කරගෙන ඒ මාක් කරපු තැනයි ඔයාගේ මේ ඩාට් පොයින්ට් එක ලොකු කරපු තැන අපි ඩාට් එක ලොකු කරානේ. අන්න එතනට ඔයා මේ විදිහට කර්ව් එකක් ඇඳ ගන්න ඕනේ. එහෙම ඇඳගත්ත කර්ව් එක ඔයා මෙතනිමුත් ඔයා අඟලක් උස් කරානේ. ඒ පොයින්ට් එකත් අර ඔයා ඩාට් එක ලොකු කරගත්ත තැන ඉඳලා මේ ආකාරයට කර්ව් කරගන්න. පැහැදිලිද? එතකොට ඔයාට පේනවා බ්‍රාකට් එක නිකම්ම නිර්මාණය වීමක් වෙලා තියෙනවා. ඩාට් එක ලොකු කරා ඒ ලොකු කරපු තැන ඉඳලා අර මෙතන අඟලක් ඉස් කරපු තැනට ඔයා මේ විදිහට කර්ව් ෂේප් එකක් ගන්න ඕනේ. ඊළඟට වඩාම වැදගත් වෙන දේ තමයි දැන් අපි මේ බ්‍රාකට් එක ඇඳගත්තා ඕන්න. ඒක පැහැදිලිනේ? හරි. දැන් අපි මේ සූදානම් වෙන්නේ බ්‍රාකට් එකේ වැදගත්ම කොටස කියලා දෙන්න.
අපි බ්‍රා එකේ කට් එක කට් කරන විදිහ ඇඳා ඊළඟට ඔයා කරන්න ඕනේ මෙතන අපි අඟලක් උස් කරපු තැන ඉඳලා ඔයාගේ ටේප් එක මේ විදිහට ඇන්ගල් කරලා අඟල් දෙකක් තුනක් එහාට මේ විදිහට ඉරක් අඳින්න. මෙතනින් ඔයා මේ කර්ව් කරලා අඟලක් උස් කරලා ගත්ත එක එහෙමම කෙලින්ම මම කියන්නේ අඟල් දෙකක් විතර වෙන්න උස් කරගන්න. එහෙම උස් කරගෙන ඔයාට පේනවනේ අපි ඉස්සල්ලාම ඇඳපු මේ ජැකට් එකේ අපි නවාංශය මේ රෝස පාටින් අඳින්න කලින් අපි දම් පාටින් ඇඳන්නේ මූලිකවම සයිඩ් එකේ ලයින් එක. ඒ සයිඩ් ලයින් එකේ ඉඳලා ඔයා අඟල් එකහමාරක් වැඩිපුර මාක් කරන්න ඕනේ. මෙතන ඉඳලා මෙතනට අඟල් එකහමාරක් වැඩිපුර මේ පැත්තට මාක් කරගන්න ඕනේ. එහෙම මාක් කරලා ඒ මාක් කරපු තැනට ඔයා කිහිලි කටේ කෙලවර එන්න මේ ආකාරයට ඇඳ ගන්න. එතකොට ඔය තමයි අපේ බ්‍රා කට් එක වෙන්නේ. එහෙමනම් දැන් අපි බ්‍රා කට් කරන එක ඉගෙනගෙන තියෙන්නේ. මේකෙදි තව විශේෂ දේවල් කීපයක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඔයාලට පැහැදිලිව පේන්න ඕනේ. දැන් මම ඔයාලට මේ රතු පාටින් ඇඳලා තියෙන්නේ මේ තමයි ඔයාගේ ජැකට් එකේ බ්‍රා කට් කරපුවාම එන පතරම. උඩ කොටසත් එක්ක බ්‍රා කට් එක. එතකොට මෙතනින් මේ පේන්නේ අපේ බ්‍රා කට් එකේ පහළ කොටස. දැන් ඕගොල්ලන්ට පේනවා අපි පතරමේ හුඟක් දුරට ඉවර කරලා තියෙන්නේ ඇඳලා. මේකේ ඔයාලට විශේෂයෙන් දැනගන්න ඕනේ තව කාරණයක් තමයි කර කොහොමද ඇඳගන්නේ කියන එක. අපි එහෙමනම් බලමු. අපේ ජැකට් එකේ ඉදිරිපස කර ගැඹුර විදිහට අපි අරන් තින අඟල් 7ක්. එතකොට මේ කර නිර්මාණය කරන්නේ කොහොමද කියන එකයි මම කියලා දෙන්න යන්නේ. අපි කර පළල තීරණය කරන හැටිත් ඔයගොල්ලන්ට කියලා දුන්නා. කර පළල අඟල් 4ක් වෙන්න ඕනේ. එහෙමනම් අපි මේ අත පැත්තට උරහිස් රේඛාව දිගේ අඟල් 4ක් මාක් කරගන්න ඕනේ කර පළල අඟල් 4ක්. ඊට පස්සේ එතන උර කෙළවරේ ඉඳලා අඟල් 7ක් මාක් කරගන්න ඕනේ අපේ උරහිස ඉදිරිපස අපේ කර අපි ගැඹුර විදිහට ගන්න ඔය අඟල් 7 නිසා. ඊළඟට ඔයාට කර නිර්මාණය කරන ගන්නකොට හරියටම කර ඇඳ ගන්නකොට අපි සාමාන්‍යයෙන් රවුම් කරක් අඳින්නේ. එතකොට ඔයාට ලොකු අභියෝගයක් තියෙනවා ලස්සනට කොහොමද රවුම් කර ඇඳගන්නේ කියන එක. මම ඒක කියලා දෙන්නම්. ඔයාට කරන්න තියෙන්නේ මෙතන කොටුවක් අඳින්න. මේන උස ප්‍රමාණයට. ඒ කියන්නේ දැන් මෙතන අඟල් 4ක් මාක් කරන්නේ කරපළල. එතන ඉඳලා පහළට රේඛාවක් ඇඳ ගන්න. ඔයාගේ කරපළල උපරිම අඟල් 7 දක්වා. ඊට පස්සේ ඔයාට පුළුවන් පැන්සලකින් ඔයගොල්ලෝ මේක ඇඳ ගන්න. මම පෑන් එකකින් අඳින්නේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න ඕන නිසා මේ විදිහට ඇඳ ගන්න. එතකොට මෙතන එනවනේ කොටුව. ඒ කොටුව ඇතුලේ ඔයාට පුළුවන් ඔයාගේ ටේලර් චෝක් කෑල්ලක් තියෙනවා නම් ටේලර් චෝක් කෑල්ලක් වගේ දෙයක් ඔයාට තියෙනවා නම් පහසුවෙන් අඳින්න පුළුවන්. ටේලර් චෝක් කෑල්ල මේ ආකාරයට අතට අරගෙන ඒකෙන් මෙහෙම හැඩ කරලා අඳින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ටේලර් චෝක් කෑල්ලක් අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් අතින් මේ ටේලර් චෝක් ඩිස්ක් එක වගේනේ තියෙන්නේ. එතකොට මේකෙන් ඔයාට මෙහෙම අවශ්‍ය කරන ප්‍රමාණයට හැඩ කරලා අතින් අඳ ගන්න පුළුවන්. මේ විදිහට. ඒක අතහුරු ක්‍රමයට ඔයාට ගන්න වෙන්නේ. එතකොට මේ ඔය විදිහට ඔයාට හැඩට ගන්න පුළුවන්. ඔයා ආස ඕනේ පැටර්න් එකක් ගන්න පුළුවන්. මේ විදිහට ඔයාට ඕනනම් ස්වීට් හાર્ට් කරක් අඳ ගන්න ඕන නම් මෙතන ඉඳලා මේ කොටු දැන් මේ කොටු ඇඳ ගන්න කියලා කියන්නේ ඊට පස්සේ ඔයාට මැන ගන්න ලේසි. ඕන කර හැඩයක් ඇඳ ගන්න ලේසි. හිතන්න ඔයාට ස්වීට් හાર્ට් කරක් අඳින්න ඕනේ කියලා. ඒ කියන්නේ ස්වීට් හાર્ට් කර කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට විතර එන මෙහෙම එන කරක්. හැඩති කරක්. එතකොට ඔය වගේ නිර්මාණයක් කරනවා නම් ඔයාට තියෙන්නේ මෙතන ඉඳලා සම්මත ප්‍රමාණයක් ඔයා හිතනවා නම් හිතන්නකෝ අඟල් මෙතන සෙන්ටිමීටර්ස් ගාණක් නම් සෙන්ටිමීටර් 4-5ක් නම් ඔය විදිහට අඟල් හරිය මාක් කරගත්තා. ඊට පස්සේ එතනට එනකම් මෙහෙම කර්ව් ෂේප් එකක් ඇඳලා මෙතන ඉඳලා එතනට කර්ව් ෂේප් එක. ඉතින් මේක අතේ හුරුවට අඳින අයත් ඉන්නවා.
වඩාම ඉතින් අතේ හුරුව තමයි කර්ව් ෂේප් එක අඳිනවා නම් වඩා හොඳයි මේ විදිහට කොටුවක් ඇඳලා ඒක මේ විදිහට කර්ව් කරගනිද්දී ඔයාලට සමානව කර්ව් එක එනවා. ඉතින් රවුන්ඩ් කරක් හදා ගන්නවා නම් මේ විදිහට කර අඳින්න ඕනේ. ඊළඟට මම දැන් මේ පෙන්වුවේ ඔයාලට මේ ඉතුරු වෙනවනේ කොටස. ඔය කොටසේ ඔයාලට අවශ්‍ය විදිහකට ඔයාගේ කර නිර්මාණය කර ගැනීම ඔයාලට කැමති ආකාරයකට කරගන්න පුළුවන්. ඊට පස්සේ විශේෂ කාරණා ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මේ පතරම හදාගත්තට පස්සේ. එක තමයි අපි මේ ගොඩක් කලාවට ජැකට්ස් අපි මේ පතරම හදාගත්තට හුඟක් කලාවට උරහිස බහිනවා වගේ දේවල් කියනවා. ඉතින් ඒකට අපි උපක්‍රමයක් විදිහට අපි හොයාගත්තා. ඕගොල්ලන්ට පුළුවන් කරන්න මෙහෙම දෙයක්. ඒ තමයි මෙතන දැන් ඔයාලට පේනවා උරහිස මෙතනින් අපි බැලුවොත් සමාන්තරව තියලා මේ අපේ දැන් මේ තියෙන අපේ කිහිලි කටේ ගැඹුර. එතකොට ඔයා මෙහෙම රූලක් මෙහෙම තියලා බැලුවොත් ඔයාලට පේනවා වැඩිපුර කොටසක් තියෙනවා. ඉතින් මේ උරහිස තියෙන මේ උරහිස බහින ගතිය මේ ඇල බව ඉවත් කරන්න ඔයාලට ක්‍රමයක් තියෙනවා. මෙතන අපි එකමාර මාක් කරගත්ත එකේ මේ එක කෙලවරකට ඔයාගේ රූලර් එක මෙහෙම තියලා මේක කෙලින් අතට ඇල බව ඉවත් කිරීම සඳහා රූලර් එක මෙහෙම කෙලින් තිබ්බහම ඔයාලට පේනවා අපි මේ විදිහට මම කඩේ ඉරක් ඇඳලා ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ ඇල බව ඉවත් කරන්න මේ වැඩි කොටස කපලා අයින් කරන්න. ඒ වගේම ඔයාගේ රූලර් එක උරහිසේ මෙතන කෙලවල උරලේඛාවේ කෙලවරට ওই විදිහට ගිහින් තිබ්බම ඔයාගේ රූලර් එක මේ වගේ පැටර්න් රූලක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාගේ රූලර් එක තිබ්බහම ඔයාලට පේනවා මෙතනින් වැඩි කොටසක් තියෙනවා. අපිට පුළුවන් මේ වැඩි කොටසත් කපලා මේ විදිහට මාක් කරගෙන කපලා ඉවත් කරන්න. ඇයි අපි මේක කරන්නේ? ඒ උරහිසේ අර ඔයා කියන්නේ ඇල බව ඉවත් කරලා හොඳට උරහිස බහින්න නැති වෙන්න. අපේ උරහිස බහින එක ගොඩක් වෙලාවට අපේ ජැකට්ස් වල එනවනේ. ඒ ප්‍රශ්නේ නැති වෙනවා මෙන්න මේ ආකාරයට අපි මේ කොටස් ටික කපලා ඉවත් කරගත්තොත්. ඉතින් මේක කපලා ඉවත් කරගන්න ඕනේ ඔයාගේ සාරි ජැකට් එකේ බෑක් පැනල් එක පිටුපස පළුවත් කපලා ඉවර වුණාම හදලා ඉවර වුණාම තමයි මේක මේ විදිහට දෙකම එක මත තියලා කපලා ඉවත් කරන්නේ. මම මේක කලින් ඔයාට කියලා දුන්නාට ඔයා ඒක කරන්න ඕනේ. ඔයාගේ පිටුපස පළුවයි ඉදිරිපස පළුවයි දෙකම හදලා නිර්මාණය කරගෙන ඉවර වුණාට පස්සේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ කාරණයක්. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපිට ගොඩක් කලාවට කිහිලි කට ළඟින් අපේ බ්ලවුස් එකේ රැලි වෙන ගතියක් එනවා. එතකොට ඒකට ඔයාට කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගොඩක් වෙලාවට අපි මේ කිහිලි කට ළඟින් ඩාට් එකක් දානවා. හැබැයි දැන් මේ ඩාට් දාන සිස්ටම් එක අපි පාවිච්චි කරන්නෙම නැහැ. ඔයා ඕන කෙනෙක්ගේ ගොඩාක් වෙලාවට බලන්න අපිට දැන් මෙතන මේ කිහිලි කට ළඟින් ඩාට් එකක් දාලා අපි ජැකට්ස් අඳිනවා හුඟක් අඩුයි. ඉතින් ඒක හින්දා ඔයාට ඒකට ක්‍රමයක් තියෙනවා. හිතන්න ඔයා ගොඩක් මහත කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා සාමාන්‍ය සිහින් සිරුරක් තියෙන කෙනෙක් වුණත් ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ මෙතන ඔයාට පේනවා මේ රැගල් පළල රේඛාවේ කෙළවර ඉඳලා ඔයාට පුළුවන් අඟල් භාගයක් විතර පහළට මාක් කරලා අඟල් භාගයක් ඒ අඟල් භාගය මාක් කරපු තැනට ඔයාගේ මේ කිහිලි කට ඇඳලා අඟල් එකමාරක් මෙහාට කරපු මේ ලක්ෂය මෙතනට කෙලින්ම යා කරලා පුළුවන් මෙතනින් එන අර කිහිලි කට ළඟ එන රැලි වීම අඩු කරගන්න පුළුවන්. හිතන්න දැන් ඔයා ගොඩක් මහත කෙනෙක් නම් ඔයාට මේ අඟල් භාගයට තව පොයින්ට්ස් දෙකක් විතර අඩු කරාම ඔයාට ඒ ප්‍රශ්නේ යනවා. මොකද ඔයා අත උසවනකොට එතකොට කිහිලි කට ළඟින් රැලි වෙන ස්වභාවය අඩු වෙනවා. මෙන්න මේ විදිහට ඔයා හරි ගස්ස ගත්තොත් ඔයාගේ හැබැයි මේක හදන්න ඕනේ ඉදිරිපස පළුවේ විතරයි. මේක හොඳට මතක තියාගන්න. ඉදිරිපස පළුවේ පමණයි අපි මේ කියන අඩු කිරීම සිද්ධ කරන්නේ. පිටුපස පළුවේ කවුරුත්ම මේ කියන අඩු කිරීම කරන්නේ නැහැ. මම ඉදිරිපස පළුව උගන්වනකොට කියලා දුන්නේ. මේ අඩු කිරීම කරන්නේ ඉදිරිපස පළුවේ පමණයි. මේක පළු දෙකේම මේ විදිහට අඩු කරන්න ඕනේ. පළු දෙකේම අඩු කරන්න ඕනේ එක මත එක තියලා. මම හිතන්නේ ඔයගලන්ට මූලිකවම අපේ බ්‍රාකට් සිස්ටම් එකට ඉදිරිපස පළුව හරිගස්ස ගන්න එක ගැන දැන් ඔයගලන්ට පැහැදිලි.
දැන් අපි පිටුපස පළුවේ කර ගැඹුර මාක් කරන්නයි මාක් කරන හැටි කියලා දෙන්නේ. අපි ඉදිරිපස පළුවේ කර ගැඹුර මාක් කරපු විදිහටම උරහිස රේඛාවේ ඉඳලා ඔයා මේ විදිහට අඟල් අපි ගත්තේ අඟල් 9ක් අඟල් 9 මාක් කරගන්න. ඊට පස්සේ කර පළල අර ආකාරයමයි ඉදිරිපස ගත්ත විදිහමයි. ඒකෙදිත් ඔයාට තියෙන්නේ ඔයාගේ මේ මෙතන කර පළල ඔයා මාක් කරපු කර ගැඹුරු මාක් කරපු තැනට එනකම් මේ විදිහට කොටුවක් ඇඳලා කොටුවක් මාක් කරගන්න. කොටුව මාක් කරගෙන ඔයාට කර අවශ්‍ය ආකාරයට ඒ කියන්නේ කොටු කරක්ද රවුම් කරක්ද කියන එක අනුව ඔයාට පුළුවන් මෙහෙම එතනත් කර ඔයාට අවශ්‍ය ආකාරයට හැඩ කරගන්න. මේ පිටුපස පළුව. එතකොට පිටුපස පළුවේ විශේෂත්වය තමයි අපි පිටුපස ඉන රේඛාව අපි වෙනම ගණනය කිරීමක් කරා. පිටුපස ඉන රේඛාව අඟල් 7ක් කියලා. එතකොට මේ අඟල් 7 මාක් කරගනිද්දී විශේෂයෙන්ම මට කියන්න ඕන කතාවක් තියෙනවා ඔයගොල්ලන්ට. අපි පිටුපස පළුව අපි දැන් මෙතන අඟලක් වැඩියෙන් ඉතුරු කරලානේ අපි මේ රේඛාව ඇඳේ. ඉදිරිපස පළුවේ පිටුපස පළුවේ රේඛාව අඳිනකොට ඔයා නැම්ම පැත්තට තියලා තමයි පිටුපස පළුව අඳින්න ඕනේ. වගේම මෙතන මේ ඉදිරිපස පළුව ඇඳගත්තට වඩා අඟල් භාගයක් අඩුවෙන් තමයි ඔයා නැම්ම ගන්න ඕනේ පිටුපස පළුවට. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් ඉදිරිපස පළුව මාක් කරගත්ත එකේම මම මේක මාක් කරලා පෙන්නන්නම්. අඟල් භාගයක් අඩුවෙන් තමයි අඟල් භාගයක් අඩුවෙන් නැම්මට තියලා තමයි ඔයා පිටුපස පළුව ඇඳ ගන්න ඕනේ. ඔය කර අඳින්න ඕනෙත් නැම්මට ඒ කියන්නේ අඟල් භාගයක් අඩුවෙන්. ඉදිරිපස පළුවට වඩා අඟල් භාගයක් අඩුවෙන් එන ප්‍රමාණයට රෙදි කෑල්ල නැම්ම පැත්තට තියලා උඩ හිසේ ඉඳලා ඔයාට අවශ්‍ය කරන කර උස අරගෙන කර පළල ඉදිරිපස ආකාරයටම කර නිර්මාණය කරගන්න. ඊළඟට මේ තියෙන නැම්මට තියලා තමයි පිටපැත්ත කපා ගන්න ඕන රෙදි. කපා ගන්න ආකාරය මම විස්තර කරන්නම්. ඊළඟට දැන් අපි පිටුපස ඉන රේඛාව කියලා එකක් ගණන් කරානේ. ඒ ඉන රේඛාව අපිට අඟල් 7ක් ආවනේ. ඒ අඟල් 7 අපි ඇඳ ගන්න ඕනේ. ඔයා ඉදිරිපස එකේ ඉනට වඩා අඟල් 1.5ක් අඟලක් හෝ අඟල් 1.5ක් වට උස් කරන්න පුළුවන්. මේක අඟල් 2ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේකේ මිම්මේ ඔයගොල්ලෝ කපලා මහනකොට ඔයගොල්ලන්ට තේරෙයි ඔයා ටිකක් මහත කෙනෙක් නම් කොට කෙනෙක් නම් මම මේ කියපු එකේ පිටුපස පළුව ගනිද්දී ඔයාට පිටුපස පළුවේ වාටිය වැඩියෙන් එන්න පුළුවන්. හේතුව තමයි මම මේ අරන් තියෙන මෙෂර්මන්ට් එක සාමාන්‍යයෙන් ඕනම මෙෂර්මන්ට් එකක කෙනෙක්ට අවශ්‍ය වෙන විදිහට පිටුපස පළුවට ප්‍රමාණවත් වෙන ප්‍රමාණය තියලා තමයි මේ සම්මත ආකාරයට කියලා දෙන්නේ. මේකෙදි ඔයා පැහැදිලිව මතක තියාගන්න ඔයා මහත කෙනෙක් නම් කොට කෙනෙක් නම් ඒ වගේ අයගේ සිරුරේ ප්‍රමාණය අනුව පිටුපස පළුව උස වැඩි වෙන්න පුළුවන් මම මේ කියලා දෙන ක්‍රමයෙන්. එතකොට ඔයා කලබල වෙන්න එපා. ඔයා එක සැරයක් මහනකොට ඔයාට එහෙම දෙයක් තේරුණොත් ඔයා පිටුපස පළුවේ මම මේ කියනවා ඔයාට අඩු කරන ප්‍රමාණයක්. ඒ කියන්නේ ඉදිරිපස පළුවේ ඉන රේඛාවේ ඉඳලා පිටුපස පළුව අඟල් 1ක් හෝ 1.5ක් මම අඩු කරන්න කියනවා. මම දැන් මේ අඩු කරන්නේ අඟල් 1.5ක්. ඔයාට පිටුපස පළුව උස වැඩි කියලා එක සැරයක් හරි මහනකොට හිතුනොත් ඔයාට පුළුවන් මේක අඟල් 2ක් හෝ අඩු කරගන්න. ඔයාට වාටියට අවශ්‍ය ප්‍රමාණය ඉතුරු කරලා. ඒක ඔයා අත්දැකීමෙන් ඉගෙන ගන්න ඕන දෙයක්. නමුත් මම මෙතන අඟල් 1.5ක් උස් කරනවා. ඔය කියන අර පිටුපස ඉන රේඛාව අඳින්නයි මම මේ යන්නේ. ඒක අඳින්න කලින් ඉදිරිපස ඉන රේඛාවට වඩා අඟල් 1.5ක් ඉහළට මාක් කරලා ඒ මාක් කරපු තැන ඉඳලා අඟල් 7ක් එතන ඉඳලා අඟල් 7ක් අපි මාක් කරගන්නවා. ඒ තමයි අපේ පිටුපස ඉන රේඛාව වෙන්නේ. පිටුපස ඉන රේඛාව රෝස පාටින් මම මේ පෙන්නන්නේ. රෝස පාට වාට පැහැදිලි නෑ. ඒ නිසා මම මාක පෙන් එකකින් පෙන්නන්නම්. මේ තියෙන්නේ මේක තමයි අපි ඇඳපු පිටුපස ඉන රේඛාව වෙන්නේ. පිටුපස ඉන රේඛාව. මේක ගණනය කරන එක හැටි මම පැහැදිලිව ඔයගොල්ලන්ට කියලා දුන්නා. මේ මං යන්නේ එතන. එතකොට අපි ඒක කරේ කොහොමද? ඉදිරිපස ඉන රේඛාවේ ඉඳලා අඟල් 1.5ක් උඩට උස් කරා.
ඒකල තමයි එතන ඉඳලා අඟල් 7ක් අපි මැනලා පිටුපසින් ඉන රේඛාව මාක් කරේ. හරි. එහෙමනම් අපි දැන් ඉදිරිපස පළුවේ වැඩ ටික ඉවර කරලා පිටුපස පළුව දැන් කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. දැන් ඒකත් මම එකම පතරමේ ඔයාලට කියලා දෙන්නේ. හැබැයි ඕගොල්ලෝ ඒක සංකීර්ණ විදිහට ගන්න එපා. ඕගොල්ලන්ට මෙතන පැහැදිලිව පේනවා මම නැම්ම කියලා ලියලා තියෙනවා තද කළු ඉරක් ඇඳලා තියෙනවා. ඒක ඉදිරිපස පළුව මම ඔයාලට කියලා දෙනකොට මතකයි ඔයගොල්ලන්ට අපි අඟලක් ඉතුරු කරලා තමයි ඉදිරිපස රේඛාව මේ විදිහට ඇඳේ. ඒක පැහැදිලි වුණා. එතකොට අපි පිටුපස පළුව අඳිනකොට ඉදිරිපසට වඩා අඟල් භාගයක් අඩුවෙන් තමයි නැම්ම පැත්තට තියලා පිටුපස පළුව අඳින්නේ. මොකද ඉදිරිපස පළුව විතරයි පළු දෙකකට එන්නේ. ඒක නිසා තමයි අපි මේ විදිහට බලවාටි දෙකක් එක මත එන විදිහට කොටස් දෙකකට අපි අපේ පතරම නිර්මාණය කරේ. හැබැයි පිටුපස පළුව ගන්නකොට අපි කෑලි දෙකකට කැඩෙන්නේ නැහැ. ඒක නිසා අපි නැම්ම පැත්තට තියලා ගන්නේ. හැබැයි ඉදිරිපසේ පළුවේ අපි අඳින මේ ලයින් එකට වඩා අඟල් භාගයක් අඩුවෙන් තමයි නමලා නැම්ම පැත්තට තියලා අපේ පතරම හදා ගන්න ඕනේ. එතකොට මේ ඔයාගේ පතරම කොලේ මුලින් ඔයා ඉදිරිපස පළුව අර කියලා දුන්න ආකාරයට හදා ගන්නවා. ඊට පස්සේ ඒකෙම ඒකට වඩා අඟල් භාගයක් අඩුවෙන් නැම්ම පැත්තට පතරම නිර්මාණය කරගන්න ඕනේ කියන එකයි මම පැහැදිලි කරේ. අඟල් භාගයක් අඩුවෙන්. එතකොට ඔන්න අපි මේ තද කළු පාටින් ඔයාලට පෙන්නලා තියෙන්නේ. දැන් අපි සූදානම් වෙන්නේ පිටුපස පළුව නිර්මාණය කරන්න. නැම්ම පැත්ත ඉදිරිපසට වඩා අඟල් භාගයක් අඩුවෙන් අපි මේ ඇඳගෙන තියෙනවා නැම්ම පැත්තට තියලා. ඊළඟට ඔයා කරන්න ඕනේ අපි ඉදිරිපස පළුවේ ඉන රේඛාව ඇඳලා තියෙනවට වඩා අඟල් 1/2ක් උස් කරගන්න ඕනේ පිටුපස පළුව. මොකද ඉදිරිපසට වඩා පිටුපස අපි කොට හරි නැත්නම් මහත කෙනෙක් නම් කෙට්ටු කෙනෙක් නම් අපි පිටුපසෙන් අපේ ජැකට් එක කෙටි වෙන්න ඕනේ ප්‍රමාණය ඉදිරිපසට වඩා අඩුයි. සාමාන්‍යයෙන් උස අඩුයි ඉදිරිපසට වඩා. එතකොට අපි මගේ මේ අපි උගන්වන ක්‍රමයේදී අපි සම්මත මුලින්ම ඇඳපු ඉදිරිපස ඉන රේඛාවට වඩා අඟල් 1/2ක් හෝ එකක් අඟලක් හෝ 1/2ක් ඔයාට උස් කරගන්න වෙනවා ඔයාගේ පිටුපස ඉන රේඛාව අඳිද්දී. ඒ කියන්නේ ඔයා ඉදිරිපස ඇඳලා පතරම හදාගත්තට පස්සේ ඒකම තියලා ඒකට වඩා 1/2ක් අඩු කරලා ගන්න පිටුපස පළුව ගනිද්දී. ඊළඟට මෙතන 1/2ක් ගත්තට මම පැහැදිලිව ඔයගොල්ලන්ට කියන්න කැමතියි ඔයාගේ සිරුරේ විදිහ අනුව ඔයාට මේක මම මේ කියන ක්‍රමයට කපද්දී ඔයාට සමහරට හිතෙන්න පුළුවන් පිටුපස පළුව වාටිත් මැහුවාම වඩා වැඩියෙන් ඉතුරු වෙනවා කියන එක. ඒ කියන්නේ ලොකු වාටියකට ඉඳ ඉතුරු වෙනවා නම් ඔයාට ඊළඟ පාර පතරම හදාගනිද්දි මේක අඟල් 2ක් විතර උස් කරත් කමක් නැහැ. මේකෙන් කරන්නේ මේ පිටුපස පළුව ඉදිරිපස පළුවට වඩා උස අඩු කරන එක. මේ සම්මත ප්‍රමාණය තමයි අඟල හෝ අඟල් 1/2. මෙතනදී මම අඟල් 1/2ක් උස් කරලා එතන ඉඳලා ඔයාලට මතකයි අපි පිටුපස ඉන රේඛාව කියලා ගණනය කිරීමක් කරා. අපිට ආව අඟල් 7ක්. ඒ අඟල් 7 දැන් මාක් කරන්නේ මේ කලින් ඉදිරිපස ඉන රේඛාවේ ඉඳලා අඟල් 1/2ක් උඩට උස් කරලා එතන ඉඳලා අඟල් 7ක් මැනලා මේ රේඛාව අඳිනවා අපි පිටුපස ඉන රේඛාව. මම හිතන්නේ දැන් ඕගොල්ලන්ට පැහැදිලි පිටුපස ඉන රේඛාව කොහොමද අපි ඇඳගත්තේ කියන එක. ඊළඟට හරිම ලේසි ඕගොල්ලන්ට ඊළඟට කරන්න තියෙන්නේ මේ පිටුපස ඉන රේඛාවත් අපි කලින් වගේම මේ උර කෙළවරට යා කරගන්න එක. එතකොට ඔයාගේ පිටුපස පළුව නිර්මාණය කිරීම සම්පූර්ණයෙන්ම ඔයා කරලා ඉවරයි. මෙතනට යා කරාම. එතකොට ඔයාලට මෙතන පැහැදිලිව පේනවා තද කළු පාටින් මම මේ ඕගොල්ලන්ට මේ නිර්මාණය කරලා පෙන්නලා තියෙන්නේ පිටුපස පළුව. පිටුපස පළුවේ මං කිව්වා පිටුපස පළුව නිර්මාණය කරගත්තා. ඊට පස්සේ ඒකෙදි මං කිව්වා මෙතන අර අපි ඉදිරිපස පළුවේදී විතරක් අඟල් භාගයක් කිහිලි කට ළඟින් අඩු කරන්නේ. ඒක ඉදිරිපසට විතරයි කියලා කිව්වා. එහෙමනම් ඔයා පිටුපස පළුව ගනිද්දී ඔයාට මෙතන කැපෙන්නේ නැහැ.
ඊළඟට මෙතන විශේෂයක් තියෙනවා. පිටුපස පළුවේ අපේ කිහිලි කටේ පුංචි වෙනසක් අපි කරනවා. ඒ තමයි ඔයාගේ මෙතන ඉදිරිපස පළුව නිර්මාණය කරගනිද්දී මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා ඔයා ඉහළට රේඛාවක් ඇඳ ගන්නවා. එතනින් කෙලින්ම නිකන් පොඩි රේඛාවක් ඇඳ ගන්නවා. එහෙම ඇඳගත්තට පස්සේ එතන ඉඳලා මේ කර්ව් එක ටච් වෙන තැන ඉඳලා අඟල් භාගයක් පමණ උස් කරලා මෙහෙම පොඩි කතරයක් දාගෙන ඔයා පිටුපස පළුවේ කිහිලි කට ඇඳ ගන්නකොට පොඩි වෙනසක් කරන්න තියෙනවා. ඒ තමයි මෙතන අපි කියවනේ අර වැඩිපුර කොටස් දෙකක් අයින් කරනවා කියලා. ඒක ඉදිරිපස පළුවේ පිටුපස පළුවේ දෙකම එක ප්‍රමාණය අයින් කරාම මෙන්න මෙතන ඉඳලා පිටුපස පළුවේ විතරක් ඔයා අඟල් භාගයක් වැඩි කරපු තැන හරහා මේ විදිහට කිහිලි කට හැඩ කරගන්න. ඒ කියන්නේ කිහිලි කට ගැඹුරු වෙන්නේ ඉදිරිපසින් විතරයි. පිටුපස පළුවේදී කිහිලි කට මෙතන කෙළවර ඉඳන් මැද ඉරක් ඇඳා. එතකොට මෙතන කර්ව් එක ටච් වෙන තැන ඉඳන් අඟල් භාගයක් මිලි අඟල් භාගයක් එහෙම නැත්නම් අඟල් භාගයකට පොඩ්ඩක් අඩුවෙන් වගේ චූටි ප්‍රමාණයක් වැඩිපුර මාක් කරගෙන එතනට සම්බන්ධ කරලා ඔන්න ඔය විදිහට හැඩ කරගන්න කිහිලි කට. මේක ඒවට කිහිලි කට හැඩට පේන්නේ නැහැ නේද? එහෙමනම් බලා ගන්න. දැන් අපි මේ කොටස් දෙක ඉදිරිපසයි පිටුපසයි දෙකේම අයින් වෙලා යනවා. එතකොට මෙතන ඉඳලා පිටුපස පළුවේ විතරක් අඟල් භාගයක් හෝ ඊට වඩා අඩුවෙන් භාගයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් මෙතන ඉඳන් මාක් කරගෙන ඒක හරහා කිහිලි කට හදලා ඇඳලා ඔය තමයි ඔයාගේ පිටුපස පළුව වෙන්නේ. එතකොට පිටුපස පළුව සහ ඉදිරිපස පළුව කියන දෙකම එක මත එක තියලා තමයි මෙතන මේ කියන ප්‍රමාණය අපි අයින් කරන්නේ. මේක මම මුලින් ඔයාලට කියලා දුන්නාට මම දෙතුන් සැරයක්ම දැන් ඔයාලට කිව්වේ පැහැදිලිව. අපි මේ පතරොන් දෙකම හදාගෙන ඔයාගේ ලයිනින් කොටස සහ සාරි ජැකට් එකේ කොටස කපලා ඉවත් කරගත්තට පස්සේ එක මත එක තියලා මේ කොටස් දෙක අයින් කරගන්න. පිටුපස පළුවේ විතරක් මේ කියන විදිහට කිහිලි කට චුට්ටක් ගැඹුර අඩු වෙනවා. ඉදිරිපස පළුව විතරක් ගැඹුර වැඩි වෙනවා. ඒක එහෙම වෙන්න හේතුව තමයි කිහිලි කට ළඟින් ඔයාගේ රැලි වීම අඩු කරන එක කියන එක මම පැහැදිලි කරා. මේ විදිහට තමයි ඔයා ඉදිරිපස සහ පිටුපස පතරොම් දෙකම නිර්මාණය කරගන්නේ. මම එකම කොලයක ඔයාට මේක කියලා දුන්නේ. මොකද පිටුපස පළුව අමුතුවෙන් ලොකුවට දෙයක් කරන්න නැති නිසා. එතකොට මම හිතන්නේ ඔයාට පැහැදිලි. මේ තියෙන තද කළු පාටින් මම ඇඳලා තියෙන එක ඇතුලේ ඔයාට පේන්නේ වටහා ගන්න පහසු වෙයි. මේ පේන්නේ පිටුපස පළුව. ඊට අමතරෙන් තියෙන්නේ ඉදිරිපස පළුව. මේක දැන් කපා ගනිද්දී ඉදිරිපස පළුව ඔයාට පුළුවන් මේ පතරම අඳින්න පුරුදු වුණාම මම කිව්වා ඔයාට කොටරූල් කොලයක ඉස්සෙල්ලා ඉගෙන ගන්න කියලා. කොටුවක් අඟලක් විදිහට අරගෙන මේක කොටරූල් කොලේ එකම කොලේ ඔයා ඇඳ ගන්න උත්සාහ කරන්න මේ පතරොන් දෙකම. මේ කියලා දුන්න ස්ටෙප් බයි ස්ටෙප් ඇක්ටිවිටි එකක් විදිහට ඉස්සෙල්ලා ඒක කරන්න. මේක කරලා ඉවර වෙලා මේ වගේ ලොකු කොලයක ඔයා අඟල් ගන්නට ඇඳලා ගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේකේ මේ බ්‍රා කට් එක හරහා දැන් මූලිකවම ඉදිරිපස පළුව ගනිද්දි දැන් ඔයා පළු දෙකකට මේක කපා ගන්නකොට හොඳට මතක තියාගන්න ඉදිරිපස පළුවට කොළ දෙකයි ඒක කපලා ඉවත් කරගත්තට පස්සේ ඒක තියලා මේ අඩු වැඩි කිරීම කරලා පිටුපස පළුවට තව පළුවක් හදා ගන්න වෙනවා. ඔයා පතරම නිර්මාණය කරගද්දි කඩදාසිය නම්. එතකොට ඒකෙදි ඔයා හොඳට මතක තියාගන්න ඉදිරිපස පළුව මේ බ්‍රා කට් එක හරහා මෙහෙම කපලා ගන්න ඕනේ එක කොටසක්. ඊළඟට බ්‍රා එකෙන් පහළ කට් එකට ඇටච් වෙන අනිත් පහළ කොටස තමයි මේ ත්‍රිකෝණාකාරව ගන්න. ඒකෙදි පිටුපස පළුව ඉදිරිපස පළුවට අදාළ කොටස ඔයාට අඳුර ගන්න පුළුවන් මේකේ. මේ බ්‍රා කට් එක ඉවරුණාට පස්සේ එන මේ කෙළවර ඉඳලා සම්පූර්ණ මේ ප්‍රමාණය තමයි ඔයාගේ ජැකට් එකේ බ්‍රා කට් එකට සම්බන්ධ වෙන කොටස වෙන්නේ. එතකොට දැන් ඔයාට දැන් ප්‍රශ්නයක් එන්න ඕනේ
මේකේ අපි නවාංශය කියලා එකක් යන්දානේ. නවාංශයයි කලින් පරණ අංශයයි. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕනේ අපි කපන්නේ කොතනින්ද කියන එක. ඔයා රෙදි කපනකොට මේ නවාංශයට ඇඳපු තැනින් තමයි කපලා අරගන්න ඕනේ. බ්‍රාකට් එක කපාගන්නේ නවාංශය ළඟින් කපලා මේ ටික එක කොටසක් විදිහට වෙන් කරගන්න ඕනේ. ඊළඟට මේ කර්ව් එක ළඟින් ඉතුරු කොටස් දෙකක් ජැකට් එකට එනවා. ඊළඟට මේ පතරොමම තියලා ඔයාගේ ලයිනින් එකේ මේ ඩාට්ස් ටික කාබන් එකක් තියලා කාබන් කරලා වීල් කරගන්න ඕනේ ඔයාගේ ඩාට්ස් ටික. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේක රෙදි ටික කපා ගන්න එකත් මම පැහැදිලි කරන්නම්. ඊළඟට මේක වීල් කරලා ඇඳගෙන මහ ගන්න හැටි අපි බලමු.